සුබදෑසනක් ඔබට. වෙලාවකට මහා පුදුමාකාර හැඟීමක් ජීවිතය පිළිබඳ අපිට ඇති වෙනවා. ඉපදීම, මරණය, මරණින් මතු ජීවිතය පිළිබඳව අපි බොහෝ අවස්ථාවලදී හිතනවා. එහෙම නොහිතන අයත් ඉන්නවා. අපි අද හිතුවා මනුසත්තරණෙන් කතා කරන්න මරණින් මතු ජීවිතය පිළිබඳව. අද මනුසත්තරණට වැඩම කළ මාළඹේ අරංගල කහන්තොට පාරේ ත්‍රිශෛලාරාමාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යනාංශයේ කතිකාචාර්ය ආචාර්ය රාජකීය පණ්ඩිත සද්ධර්ම වාගීශ්වර පූජ්‍යපාද ඇත්කඳුරේ සුමනසාර ස්වාමීන් වහන්සේ තාම ගෞරව පෙරදරි සිතින් පිළිගන්නවා. අපේ හාමුදුරුවනේ අපේ මාතෘකාව මරණින් පස්සේ ජීවිතය ගැන කතා කරන එක. මට හිතුණා ඊට කලින් මරණය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කරගත්තොත් හොඳයි කියලා. සමන් දෙන සෑම දෙනාටම සම්මා සම්බුදු සරණයි. අමිල මහත්මයා, අද අපි සාකච්ඡා කරන මාතෘකාව ඔබතුමා සිහිපත් කරා මරණය සහ මරණින් මතු ජීවිතය. ඊටාම වටින කාරණයක් අද කාලේ හැටියට සමහර අය ඉපදුනාට මැරෙන බව අමතකයි බොහෝ දෙනාට. එනිසා මුලින්ම මරණය කියන්නේ කුමක්ද කියලා අපි තේරුම් ගනිමු. බුද්ධ වචනයට ගියොත් කන්දානං පාතුභාවෝ ආයතනානං පටිලාභෝ අයං උච්චතාවසෝ ජාති. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ගොඩවල් පහ. උපාදානස්කන්ධ පහ පහළ වෙලා ඒ වගේම ආයතනානං පටිලාභෝ ඒකට ඇස කන නාසය දිව ශරීරේ මේ කියන ආයතන පහළ වෙනවා. අයං උච්චතාවසෝ ජාති. උපත හොමයි වෙන්නේ. ඒ උපතක් තිබුණොත් තමයි විපතක් වෙන්නේ. එතනම විපත පැහැදිලි කරලා තියෙනවා. කන්දානම් බේදෝ. අර එකතු වෙච්ච පහ බේද වෙලා යනවා. ඒ වගේම කලේබරස්ස නික්ඛේපෝ. මේ කලේබරයෙන් ඝන කයින් අර නාමකායට අදාළ වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ ඔක්කොම අයින් වෙලා යනවා. මේ මෘත දේහය නැත්තම් කලේබරය පණ නැති කඳ පමණ ඉතුරු වෙනවා. එතකොට එතන සත්වෙක් නැති තරම්. කෙසේ වෙතත් ස්කන්ධ පහ බෙහෙද වෙලා එතනින් ඒ රූපයෙන් මනෝමය ශක්තිය අයින් වුණා නම් ඒකට කිව්ව මරණය කියලා. මේ කියන මරණය පිළිබඳව බොහෝ තැන්වල අපට අත්දකින්න පුළුවන්. කොටින්ම කිව්වොත් මල් ටිකක් බුදුහාමුදුරන්ට ගිහිල්ලා පූජා කළා. අපි දන්නවා අපි මරණානුස්සතිය එතන වඩනවා. ඒ පූජා කළ ලස්සන මල් ටික පැයයි 2යි 3යි යන්න ඕන. පර වෙලා යනවා. ඒ වගේම මගේ ජීවිතයත් පර වෙලා යන්න පුළුවන් කියන මේ ආකල්පයේ තියෙන නිසා අමිල මහත්මයෝ බුදුදහමේ නැහැ කිසිම චාරිත්‍රයක් අර්ථයක් නැති නිසා මේ පරිසරයේ කොහේ බැලුවත් පායන ඉරු බැහැගෙන යන්න වගේ, පායන සඳු බැහැගෙන යන්නට වගේ ඇත්තටම මරණය අතන මෙතන හැම තැනකම අපට අත්දකින්න පුළුවන් කියලා මුලින්ම කියන්න කැමතියි. අපේ හාමුදුරුවනේ මේ මැරුණු අය කොහෙටද යන්නේ? මොකද වෙන්නේ කියන කාරණාව පිළිබඳ නිරවුල් අදහසක් අපි කාගාවත් නැහැ. ඇත්තටම මොකද වෙන්නේ? තාම වටින ප්‍රශ්නයක් ඒක. බලන්නකෝ, මිනිස්සු මැරිලා ගියාට පස්සේ සමහර අය එක පැත්තකින් හරි බයයි. බොහෝ මතවාද තියෙනවා. සමහර අය කියනවා මැරුණ කෙනා නම් 7 දවසක් යනකම් යන්නේ නැහැ ගෙදරින් කියලානේ. එහෙම ඒවත් තියෙනවා. සමහර අය මැරිච්ච කෙනා ගෙදර ඉන්නවද කියලා බලන්නත් එක එක දේවල් කරනවා. කොහේද ගියේ කියන එකත් එක අතකින් වැදගත්. හැබැයි ඉතින් කොහේද ගියේ කියලා සොයනවට වඩා ඉන්නකොට යන්න මොනවද කළේ කියලා හිතන එකත් කතා කරන එකත් ඒක හරි වටිනවා. මරණ ගෙදරක බලන්නකෝ මොන තරම් සහතික ලැබෙනවද මැරිච්ච කෙනාටනේ. සමහර වෙලාවට ජීවිතයේ පුරාම කරලා තියෙන්නේ සත්ව ඝාතනය. ජීවිතයේ පුරාම කරලා තියෙන්නේ බොරු කියන එක. ජීවිතයේ පුරාම කරලා තියෙන අනුන්ට ගිනි ගෙඩි දෙන එක. එහෙත් ඉතින් මැරුණට පස්සේ සහතික නම් මේ සෑහෙන ප්‍රමාණයක් ලැබෙනවා. ඒ කෙසේ වෙතත් බුදුහාඳුරුව පෙන්නනවා කෙනෙක් තේරවාදී ඇත්තට දහමට අනුව මිල මහත්මයෝ
තව තැනක් තීරණය කරලා තමයි මෙතන අතහරින්නේ. හරියට අර කූඩෙල්ලගේ න්‍යාය වගේ. කූඩෙල්ලා ඉස්සරහා තීරණය කරලා තමයි මේ අල්ලගත්ත තැන උපාදානය කරගත්ත තැන අතහරින්නේ. ඒ වගේ තමයි. ඒ නිසා අන්තරා භවයක් නැහැ. අතරත භවයක් නැහැ. මෙහෙන් චුත වෙනවා, එහෙන් අල්ලා ගන්නවා. එහෙම තමයි ඒක වෙන්නේ. සඳහන් කරන දේශනාවට අනුව ගබ්බ මේකේ උපජ්ජන්ති නිරයං පාපකම්මිනෝ සග්ගං සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාසව. ලස්සන පැහැදිලි කිරීම. ගබ්බ මේකේ උපජ්ජන්ති. සමහර අය මැරිලා ගිහිලා කෙලින්ම මාතෘ ගර්භයකට ඇදෙනවා. ගබ්බ මේකේ උපජ්ජන්ති. නිරයං පාපකම්මිනෝ තනීකරම කලු කර්ම ජීවිතේ පුරාම පව් කරපු අය යක්ෂ භූත ප්‍රේත අඳුරු තිරච්චීන ඒ සතර අපායට ඇදෙනවා. සග්ගං සුගතිනෝ යන්ති ජීවිතේ පුරාම තනිකරම සුදු කර්ම. හොඳම වැඩ අපි කියන්නේ එයා නම් දෙවියෙක් වගේ. එයා බෝසත්වරයෙක් වගේ. ජීවිතේ පුරාම කළේ පින්කම්. කුසල පූර්ණයයි කළේ. ඒ නිසා ඒ කෙනා හරිම හොඳයි, හොඳට ජීවත් වුණා කියලා කලාතුරකින් හරි මිනිස්සු ගැන අහන්න ලැබෙනවා. අන්න ඒ වගේ අය කෙලින්ම දිව්‍ය ලෝකෙ පැත්තට චාතුම් මහා රාජිකේ තාව තින්සය යාමේ තුසිතේ නිම්මාන රති පරනිම්මිත වසවත්තිය වගේ ඒ සදිව්‍ය ලෝකවලට ගමන් කරන්නට භාග්‍ය ලැබෙනවා හොඳට පින් කළා නම්. පරිනිබ්බන්ති අනාසවා මලසිත විමල කරගත්ත උතුමෝ, කෙලෙස්සිත නිකෙලෙස් කරගත්ත උතුමෝ, ආශ්‍රවසිත අනාශ්‍රව කරගත්ත උතුමෝ පරිනිබ්බන්ති පිරුණන් පානවා. එතකොට අමිල මහත්තයා පැහැදිලිවම පේනවා ආකාර හතරක්. දිසා ආනති හතරක්. මැරෙන අය කොහෙද යන්නේ? ගබ්බ මේකේ උපජ්ජන්ති. මව් කුසකට ඇදෙනවා. නිරයං පාපකම්මිනෝ සතර අපායට ඇදෙනවා. සග්ගං සුගතිනෝ යන්ති පින් කරපු අය දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක සුගතියට ඇදෙනවා. පරිනිබ්බන්ති අනාසවා මලසිත විමල කරගෙන මේ සසරින්ම කර්ම බර කර්මක්ෂය කරගත්ත අය පරිනිබ්බන්ති පිරුණන් පානවා. එතකොට දිසා ආනති හතරයි. අපි තීරණය කරගන්න ඕන කතා කරන මාත් සමන් දෙන ඔබත් මේ දිසා ආනති හතරින් කොහේට ඇද වැටෙයිද? අපේ ගමන කොහේ සිට කොහාටද? මේ දෝලණයේ කොහාටද? මම ආලෝක ජීවිතයකට යන්න නම් ඒ සඳහා මගේ පූර්ව සූදානමක් තිබෙනවද? මේක ආකස්මිකව ලැබෙන දෙයක් නෙමෙයි. මේ ලැබුණු මනුස්ස ජීවිතය ඒ වගේම බුද්ධෝත්පාද කාලයේ අහන්ට ලැබෙන ආර්ය ධර්මයේ සහ අංග විකල නොවුන මේ ජීවිතය අපි කියන එක ත්‍රි හේතුක උපතක් කියලා. මෙන්න මේ කියන කරුණු චතුස්කය සම්පූර්ණ වුණා නම් ක්ෂණ සම්පත්තිය ලැබුවා කියලා කියනවා. මේ වගේ වටිනා කාලයක, මේ වගේ වටිනා භූමියක, වටිනා ලෝකයක මනුෂ්‍ය ආත්ම භාවයකට ආපු අපි මේ ප්‍රාප්ති අවස්ථාවෙන් වැඩක් සිද්ධ කළගත යුතුමයි. නැත්තම් මැරුණට පස්සේ කොහේ යනවද කියලා අපට තීරණය කරන්න බෑ. තීරණය කරන්නේ කර්මයයි, ඒ ගාමක බලවේගයයි. ඒ තීරණේ හරියටම ලැබෙන්න, හරි තැනකටම යන්න, හොඳම තැනකට පය තබා ගන්න නම් හිත හොඳ වෙන්න ඕන. අපි අහලා තියෙන කාරණාවක් තමයි මරණාසන්න මොහොතේදී විවිධ පුද්ගලයින්ට විවිධ අදහස් නැත්නම් විවිධ නිමිති පහළ වෙනවා කියන කාරණාව. මෙහි තිබෙන සත්‍ය අසත්‍යතාවය මොකක්ද අපි හාමුදුරුවනේ? මැරෙන වෙලාව. එහෙම නැත්නම් මරණ මංචකයේ මරණයට කිට්ටු වෙනකොට අමිල මහත්මයා කතා කරපු කතාව පව වෙනස් වෙනවා. සිතපු සිතිවිලි වෙනස් වෙනවා. සමහර වෙලාවට කතා කරනවා නෙමෙයි කතා කෙරෙනවානේ. නොකියපු අමුතු දේවල් කියපු සිද්ධි අපිත් ඕන තරම් පරිශ්‍රණ අත්දැකීම් හැටියට අධ්‍යයනය කරලා තිබෙනවා. මරණාසන්න මොහොත මරණ මංචකයේදී සමහර අය අසරණ වෙනවා. අපේ සාකච්ඡාව මනුසත් අරණ මඟ පෙන්වන්නේ මරණ මංචකයෙහි අසරණ වන මාර්යා හමුහි අසරණ වන ඔබට එහෙම අසරණ නොවි හොඳට ශක්තිමත් සිතකින් මේ අවස්ථාවට මුහුණ දෙන්නයි මඟ කියා දෙන්න උත්සුක වන්නේ.
අහපු ප්‍රශ්නයත් එක්ක මැරෙන කෙනෙකුට මරණාසන්න මොහොතකදී විවිධ නිමිති පහළ වෙනවා. ඇත්ත. අට කතාව අනුව අමිල මහත්මයා මේ වගේ නිමිති කිහිපයක්ම පෙන්වලා තියෙනවා. දැන් සමහර අය මැරෙන්න ආසන්න කාලේ ඒ මොහොතේදී එයාට දැනෙනවා මේ හරියට කැලෑ ගාලක ඉන්නවා වගේ ගස් කොළන් පේන්න පටන් ගන්නවා. ගස් කොළන් එක්ක ඉන්නේ තිරච්චීන සත්තුන්නේ. එතකොට ඒ කියන්නේ මැරිලා ගහකොළ දැක්කොත් මැරිලා අනිවාර්යයෙන්ම සතර අපායන් එකක් වන තිරිසන් ලෝකෙට එයි වගේනේ. දැන් මේක අහගෙන ඉඳලා සමහර අය ළඟ ගෙයි වටේට ගස් කියලා කැත්තක් අපි හියක් අරගෙන ඒව කපලා හරියන්නේ. එහෙම ගස් කපන්න එපා. ගස් හිටවීම අවශ්‍ය කරන්නේ. නමුත් අරක නිමිත්තක් හැටියට පෙනුනොත් හොඳට ගෙය තුල ඉන්නවා. තේරෙන්නේ කැලෑවක ඉන්නවා වගේ. ඒ කියන්නේ මරණින් පස්සේ අටකතා විග්‍රහයට අනුව මේක සඳහන් වෙන්නේ එයා තිරච්චීන ලෝකයෙන් අන්ධකාරයට යන බවයි. තව සමහර අයට පේනවා දැනෙනවා මැරෙන්න ඉන්නකොට එයාසන්න කාලේ මහා ගින්දරකින් පුච්චනවා වගේ. ඉන්නේ AC රූම් එකේ සමහර වෙලාවට. පෞද්ගලික රෝහලක වෙන්න පුළුවන්. නමුත් එයාට දැනෙනවා ඇඟ ගිනි ගන්නවා වගේ. දැවෙනවා, පිච්චෙනවා, කෑ ගහනවා. මේ ගින්දර ගොඩෙන් මාව බේරගනින්න කියලා. ඇත්තටම එහෙම නිමිත්තක් දැනුනොත් අමිල මහත්මයා ඒකේ තේරුම අටමහා නිරයට වැටෙනවා කියන එකයි. ඒ වගේම සංජීවය, කාලසූත්‍රයේ, සංඝාතේ, රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය, අවීචය කියන මේ අටමහා නිරයට වැටුණු කල්ප ගණනක් දුක් විඳිනවා. අට කතාවම කියනවා බලන්න බැරෑරුම්කම මහා මුගලන් මහරහතන් වහන්සේ මේ අටමහා නිරයේ පළවෙනි එකට හරි වැටෙන්න කියලා මහා කළු ගලක් අරගෙන අතහැරියොත් ප්‍රපාතයට. ඒක වැටෙන්න මනුෂ්‍ය ආයුෂ වලින් ගත්තොත් සෑහෙන කලක් යනවා. ඒ පළවෙනි නරකයේ ආයුෂ වලින් ගත්තොත් අවුරුදු ලක්ෂයකට වඩා වැඩි. ඒ ගල වැටෙන්න අවුරුදු ලක්ෂයකට වඩා යනවා නම් පහළට වැටෙන ඉහළට එන්න කොච්චර කලක් යයිද? ඒ නිසා අටමහා නිරයට වැටුනොත් අඳුරට වැටුනොත් මේ මරණයෙන් පස්සේ ගොඩ එන්න ලේසි නෑ. ඒ නිසා ගොඩ ඉන්න වෙලාවේ ගොඩ එන හැටිත් පල්ලෙහාට නොවැටි ඉන්න ආකාරයත් අපි අවබෝධ කරගත යුතුමයි. ඊළඟ කාරණේ තමයි තව සමහර අයට දැනෙනවා පෙනෙනවා මරණාසන්න මොහොත කිට්ටු වෙනකොට දෙවියන්ගේ රූප, දිව්‍ය වාහන, දිව්‍ය කරත්ත, දිව්‍ය සලු, දිව්‍ය මල්. අර අපි දන්න කතාව ධම්මික උපාසකයනේ දන්තිම මොහොතේ එයා පිරිත් අහනකොට එයාට පෙනුනේ අහසේ දිව්‍ය ලෝක ඔක්කොම වලින් ඇවිල්ලා දිව්‍ය ලෝක. දිව්‍ය වාහන, දිව්‍ය කරත්ත ගොඩයි. හැමෝම කතා කරනවා එන්න ධම්මික අපේ කර නගින්න කියලා. එකපාරටම කෑ ගැහුවා ඔය කරච්චලේ පොඩ්ඩක් නවත්ත ගන්නකෝ කියලා. ස්වාමින් වහන්සේලා පිරිත නතර කළා. ධම්මික මිය ගියා. දරුවෝ හිතුවේ තාත්තගේ සිත වික්ෂිප්ත වුණා, චුති සිත නරක් වුණා කියලා. ඇත්ත මරණාසන්න මොහොත ඉන්න කෙනෙක් චුති සිත නරක් කරගත්තොත් තත්ත්වය භයානක වෙන්න පුළුවන්. ඒ නිසා මැරෙන්න වැටෙනකොට ඒ අවස්ථාවට මුහුණ දෙන්න නම් කවුරුත් මැරෙන අපි එහෙමත් දෙයක් තියෙනවා කියලා හිතන්න ඕන. කොහොම හරි ධම්මිකට පෙරුණා දිව්‍ය කරත්ත, දිව්‍ය වාහන, දිව්‍ය සලු, ඒ වගේම යා නිදාපිබිදියක් වගේ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඉපදුනා. ඊළඟට තවත් කාරණයක් තමයි සමහර අයට දැනෙනවා, පෙනෙනවා මේ මැරෙන්න වෙරළ ඉන්නකොට තමන්ගේ පැරණි මැරිච්ච අය ඇඳ වටේට ඉන්නවා වගේ කකුලෙන් අදිනවා, බෙල්ල මිරිකනවා, එන්න කියනවා, දැන් හිටිය ඇති කියනවා. ගොඩක් කරුණු. පුංචි අදහසක් මේ වෙලාවේදී මට මතකයි අපි අත්දැකපු පර්යේෂණ සිද්ධියක් අවිල මහත්මයා. එක්තරා අවස්ථාවකට අපි සම්බන්ධ වුණා මේ කඩවත පැත්තේ ගෙදර ගම කියන්නෙත් නැහැ, නම කියන්නෙත් නැහැ. ඒ ගෙදරේ මහත්මයා කාලයක් තිස්සේ මුදල් ටිකක් සොයාගෙන ණයක් අරගෙන ඉඩමක් අරගෙන කාලයක් මහන්සි වෙලා ගේ හැදුවා. හැබැයි ලැබුණු ඉඩම නම් ටිකක් ලාභයි කියලා එතුමා කිව්වා. ගේ අමාරුවෙන් හැදුවා. සෑහෙන වීදමක් ගියා. ඉඩම ගත්තට වඩා ගේ හදන්න ගියා. කොහොම හරි මේ ගේ හැදුවා. හදලා මාස 7යි ජීවත් වුණේ. එයාගේ නෝනා නොහිතූ විදිහට ලෙඩ වුණා. ඒ කියන්නේ බය වෙන්න පටන් ගත්තා. හඬවල් ඇහෙන්න පටන් ගත්තා. අර අලුත් ගෙදර මේ දොරවල් වල
මේ යතුරු රැට කරකවන. ශබ්ද හෙනවා. දොරවලට ගහනවා. මේ බිය නිසා දෝ කොහොම හරි නැති ලෙඩ ඇවුස්සුනා. නෝනා මරණයට පත් වුණා. ඒ වගේම තව ටිකක් කලක් යනකොට අර ගහක් ගලක් වගේ හිටපු ගෙදර අයිතිකාර මහත්තයටත් ඊ හඬවල හෙන්න පටන් ගත්තා. ඒවා දැනෙන්න පටන් ගත්තා. නිදාගන්ට බෑ ඇදෙන් ඇදලා බිමට දානවා. කොහොම හරි මෙන්න මේ කාරණේ නිසා අපිව හමු වුණා. අපි එතනට ගියා. පිරිත් දේශනාවක් කළා. විශ්වාස කරන්න පිරිත් දේශනා කරනකොට අර මහත්මයා එයා පුදුම විදිහට වෙනස් වෙලා කෑ ගහගෙන දාඩිය දාගෙන ගෙයිවටි දුවන පටන් ගත්තා. අන්තිමේදී පිරිත් මණ්ඩපේ ළඟ දන ගහගත්තා. ඊට පස්සේ පෙරලෙන්න ගත්තා. එයාම මතක් කළා මේක මගේ ඉඩම බොලව් මට මේකෙන් යන්න බෑ කියලා. බැලින්නම් ලාභෙට ලැබිලා තියෙන්නේ සෑහෙන ප්‍රශ්නයක් තීච්ච ඉඩම. කෙසේ වෙතත් අපි ඇහුවා ඇයි කවුද මේ කියලා. යන්න බැරියයිද කියලා. බෑ මේක මගේ ඉඩම දාලා යන්නේ. මම මැරුණට මෙතනින් ගියේ නෑ කියලා තමයි කවුරු හරි ඉඩම් අයිතිකාරයෙක් කතා කරලා කිව්වේ. පිරිත් දේශනා කළාට පස්සේ දා ඉඳලා කිසිම හානියක් නෑ. ශබ්ද හෙන්නේ නෑ. අර දොරවල් ඇරෙන්නේ නෑ. කවන්ද රූප එහෙම යන කය කකුල් දෙක තියෙනකොට ඔළුව පේන්නේ. ඔළුව තියෙනකොට කකුල් දෙක පේන්නේ. මේ වගේ අමුතු විකාර රූපී අර කරණීය සූත්‍රයේ නිධානේ වගේ අපි දැකලා තියෙනවනේ, අහලා තියෙනවනේ. අන්න ඒ වගේ පෙනිච ඔක්කොම නැති වෙලා ගියා. ශාන්තියටපත් උනේ බුදු පිරිත නිසා. ඒ නිසා පේනවා මැරෙන අය සමහර වෙලාවට අර විදිහට මැරිලා ගියාට මේ පංචස්කන්ධයෙන් ඈත් වෙලා ගියාට මනෝමය කය ඒ අය ඇතම් විට අඳුරට වැටිලා යක්ෂ භූත ප්‍රේත වෙලා ආපස්සට එනවා. ඒක භයානක තත්වයක්. මේ කියන කාරණාත් එක්ක අපට පේනවා මරණ ස්වභාවය අපි ගැඹුරින් තේරුම් ගන්න ඕන. ජීවත් වෙන කාලේ අපිට පුළුවන් නම් මරණ සති භාවනාව වඩන්න. අපේ තියෙන ලොකුකම් මනසින් අයින් වෙනවා. රාගය අඩු වෙනවා. ද්වේෂය අඩු වෙනවා. ඒ වගේම මෝහය අඩු වෙලා ඇත්තටම මේ ජීවිතේ හොඳට පොළොවේ පය ගහලා ධාර්මික චින්තනයක් සහිතව ධර්මානුචරණයක් සහිතව මේ ගමන යන්න හොඳ ශක්තියක් ලැබෙනවයි කියන එක නම් අපි සිහිපත් කරන්න ඕන. මේ මැරෙන මිනිස්සුන්ගෙන් සමහරක් ආයෙත් ගෙවල් වලට එනවා කියලා විවහාරේ පවතිනවා. සමහරු කියනවා. මේකේ ඇත්ත නැත්ත මොකක්ද අපේ හාමුදුරුවනේ? මැරෙන අය ආපහු එනවද කියන කාරණේ. අමිල මහත්මයා ඇත්තටම මේ ඉස්සර කෙනෙක් මැරුණට පස්සේ ඒ දේහය එළියට ගත්තේ නැහැ ප්‍රධාන දොරින්. දේහය එළියට ගන්නම ගෙදර අලුතෙන් දොරක් හැදුවා. දේහය එළියට ගන්නම අලුතෙන්ම දොරක් හැදුවා. එක්ක බිත්තියක් කඩලා ඒකෙන් තමයි අර දේහය එළියට ගත්තේ. ඇයි මෙහෙම කළේ? මිනිස්සුන්ගේ විශ්වාසයක් තිබුණා ඒ ජන විඥානයේ තුල මැරෙන කෙනාට පාර වරද්දන්න ඕන. මැරුණට පස්සේ ආපහු එන්න පුළුවන්. අර කඩපු බිත්තිය ආපහු තිබිච්ච වගේ හදනවා. ඒතකොට දොරක් නැහැ. මේකෙන් පේනවා පැරණි කාලේ ඉඳලා ඕක පිළිබඳ මතවාදයක් තිබුණා. මැරෙන ඔක්කොම ඇත්තට යක්ෂ භූත ප්‍රේත අඳුරු ලෝකවලට යන්නේ නැහැ. ඒක අපි කියන්න ඕන. මේ ලැබුණු මනුස්ස ජීවිතය කියලා කියන්නේ කාම ලෝකයේ සෑහෙන තැනක්නේ. මේ විශ්වයේ තියෙන භූමිතල හතරක්. කාම භූමි, රූප භූමි, අරූප භූමි, ලෝකෝත්තර භූමි. කාම භූමියත් බෙදනවා කොටස් තුනකට. සතර අපාය, මනුස්ස ලෝකය, සදිව්‍ය ලෝක. සදිව්‍ය ලෝකයයි මනුස්ස ලෝකේ සදිව්‍ය ලෝක ගත්තාම 6යි එතන, මනුස්ස ලෝකේ 7යි. මේ කොටසට කිව්වා සප්ත කාම ස්වර්ග කියලා. සෑහෙන ගොඩ වෙච්ච අවස්ථාවක්. හැබැයි සතර අපාය ගත්තාම කාම දුගති. ගොඩක්ම දුක් විඳින්න තියෙන තැන. අපි වැඩිපුරම ඉඳලා තින්නේ ඒ දුක් විඳින තැන තමයි. සතර අපාය කියලා කියන්නේ සත්වයාගේ මහගෙදර වගේ කියලා බුදුහාමුදුරු මතක් කරන්නේ. ඇත්තනේ අමිල මහත්මයා. මහගෙදරටනේ වැරදුනොත් ආපහු එන්නේ. ඒ නිසා මේ තබාගත් පියවර මනුස්ස ලෝකෙට ආපු එක බොහොම දුර්ලභම කාරණයක්. දුර්ලභ කාරණයක්. දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ දැක්ක මහා අපූරු ධනුර්ධරී. මෙයා මහා දහවලේ මේ අශ්වයක රෝම කූපයක් අරගෙන කිලෝමීටරයක් විතර ඈතින් තියලා
හරියටම ඊතලේ විද්දා අශ්ව රෝම කූපේ කඩාගෙන යන්න. හිතන්නකෝ කරන්න පුළුවන් දෙයක්ද? සෝතාපන්න වෙලා හිටියත් ආනන්ද ස්වාමීන් වහන්සේ විශ්මයට පත් වුණා. ධම්සභා මණ්ඩපයේදී බුදුහන්ට මතක් කළා. මහා සංඝයා වැඩ ඉන්න තැන මේ සිද්ධිය ප්‍රකාශ කළා අත්දැක්ක. බුදුහාමුදුරුවෝ ඒක අහගෙන ඉඳලා අමිල මහත්මයා උන්වහන්සේ කිව්වා ආනන්ද ඔබ කියන කාරණේ ඉතාම දුර්ලභ දෙයක්. ඇත්තනේ රෝම කූපයක් කඩාගෙන යන්න ඊතලයක් විදින එක. ඒ වෙලාවේදී බුදුහාමුදුරුවෝ කිව්වා ආනන්ද මාත් එකක් කියන්න. ඔබ කිව්වේ දවාලි කතාවක්. මං කියන්නේ රාත්‍රී කතාවක්. රාත්‍රියක ওই ධනුර්ධරයාම රෝම කූපයක් අරගෙන ඉරණවක 16 පංගුවකට. හැබැයි අර වගේම විදිනවා දවාලනේ මේ රාත්‍රියේ. ඉලක්කය ගන්නේ කොහොමද? අර මහා කළුවරේ ඝන අඳුරේ විදුලිය කොටන නිමේෂයෙන් ගන්න ඉලක්කය විදිනවා. කොයි එකද අමාරු කියලා කිව්වා. ආනන්ද හාමුදුරුවෝ කිව්වා බුදුහාමුදුරනේ මම කියපු එක දවාලේක ඇසින්ම දැක්කා. හැබැයි බුදුහාමුදුරුවෝ කියන එක හිතා ගන්නවත් බෑ. අන්න මතක් කළා බුදුහාමුදුරුවෝ මහණෙනි දැනගන්න ආනන්ද දැනගන්න මා ඔබ අපි ලබාපු මනුෂ්‍ය ජීවිතය හරියට රාත්‍රියේ මහා ගණඳුරේ අශ්වරෝම කූපේ කඩන් යන්න විද්දා වගේ. කියන්නේ ඒ තරම් දුර්ලභයි. එච්චර දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලබලා ආපහු යක්ෂ භූත ප්‍රේත ලෝකවලට වැටුණා. මනුස්ස ලෝකේ ඉඳලා මැරිලා ගිහිලා ගෙවල් වලට ඇවිල්ලා තට්ටු කරනවා නම් හොල්මන් කරනවා නම් මිනිස්සු ලෙඩ කරනවා නම් එනවනේ යාතු දාන රෝග දාන විවිධ ක්‍රමවේදයන්ට එනවා. හොඳටත් එනවා නරකටත් එනවා. එහෙම ඇවිල්ලා ඒ තත්වයකට ඇදගෙන වැටිලා කටයුතු කරනවා නම් ඒක මහ විපත්තියක්. ඒ නිසා ඒ අනතුරෙන් මිදෙන්න අදිෂ්ඨානයක් ඇතිව අපි ජීවත් වෙන්න ඕන. තිරෝකුඩ වගේ සූත්‍රවල සඳහන් කරලා තියෙන බහුව ප්‍රශ්නයත් එක්ක එහෙම හිතවට ගත්ත අය අකුසලයට වැටිච්ච අය පාපයට වැටිච්ච අය එන්න පුළුවන් ඇත්තට. තිරෝ කුඩ්ඩේසු තිට්ඨන්ති සන්දි සිංහාටකේසුච ద్వාර බාහසු තිට්ඨන්ති ආගන්තුවන සකංගරම්. දොර මුල්ලි එහෙම නැත්නම් ගෙයි මුල්ලි පිලිකන්නි මේ ඕනම තැනක යක්ෂ භූත ප්‍රේතෝ ඇවිල්ලා ඉන්න පුළුවන් කියලා. ඒ අය ආවොත් ඒ ගෙදරම අඳුරු වෙනවා. මහා මූසල වෙනවා. ඒ ගෙදරක වත්තේ ගහක් වලක ගෙඩියක් මලක්වත් හටගන්නේ. ඒ නිසා මේ සියලු දෝෂාන්ධකාරයන් නැති කරගන්න ඔබට පුළුවන් උදේ හවස බුදු පහන තියලා පිරිසූත්‍රයක් කියලා ඔබේ ගෙදර ආශිර්වාද භූමියක් බවට පත් කරගන්න. ඒ නිසා මරණය ගැන දැනගෙන මැරෙනවා කියන සිතිවිල්ල ඇති කරගෙන ජීවත් වෙන්න ඔබටත් හරියනවා හැමටත් හරියනවා කියලා සිහිපත් කරන්න කැමතියි. අද මනුසත්තරණට වැඩම කළ මාළඹේ අරංගල කහන්තොට පාරේ ශ්‍රී ශෛලාරාමාධිපති පූජපාද ඇත්කඳුරේ සුමන සාර ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාර පෙරදැරි ස්තුතිය පිරිනමනවා. අද දවසේ මනුසත් අරණ අපේ වැඩසටහනින් අපි කතා කළේ මරණින් මතු ජීවිතය පිළිබඳව. ඉපදීමත් මරණයත් ඉන් එහාට ගිහිල්ලා මරණින් මතු ජීවිතයත් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඔබට ළඟා කර දෙන්න අද දවසේ අපිට පුළුවන් වුණා. මෙවැනිම තේමාවක් ඔස්සේ එළඹෙන සතියේදීත් ඔබ හමුවන්න බලාපොරොත්තු වෙනවා. අදට සමුගන්නවා ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමි.